අයිබෝවන් යථාර්ථවාදීව ලෝකයේ දෙස බලන්නට සත්‍ය සිදුවීම් සම්පින්ඩනයක පුවත් දිගහැරම ශ්‍රද්ධා 6:30 ප්‍රධාන පුවත් විකාශය සමගින් මම භාග්‍ය ධනංජය ඉල්ලකොල්ල මුලින්ම අවධානය දවසේ ප්‍රධාන පුවත් සිරස්තල වෙතට. වැලිසර නාවික හමුදා කඳවුර නුදුරේදීම කොරෝනාවෙන් නිදහස් වෙයි. ඉතාමත්ම නුදුරේදීම වැලිසර නාවික හමුදා කඳවුර කොවිඩ්-19 රෝගයෙන් තොරයි කියන සහතිකය අපිට ලබා දෙන්න පුළුවන්. විශ්වවිද්‍යාලවල සිව්වන වසරේ විභාග කටයුතු ලබන 22 වෙනිදා සිට ආරම්භ කෙරේ. අවසාන වසරේ දරුවන්ගේ විභාග පැවැත්වීම ආරම්භ කරනවා මේ මාස 22 වෙනිදා සිට. තැන් කිහිපයකදී පෙරහුරු මැතිවරණ අදත්. මාවිල් ආරුවල හැදෙන දැවැන්ත අමුණ. චීනයේ බීජිං නුවර දෙවැනි කොරෝනා රැල්ලක අවදානමක්. හෙට සිට එනම් ජූනි 14 වනදා ඉරිදා සිට දිවයිනේ සියලු දිස්ත්‍රික්ක සඳහා ඇඳිර නීතිය නැවත දැනුම් දෙනතුරු ක්‍රියාත්මක වන්නේ දිනපතා මධ්‍යම රාත්‍රී 12 සිට අලුයම 4 දක්වා පමණක් බවයි ජනාධිපති මාධ්‍යංශයේ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ. COVID-19 වසංගත තත්ත්වය හේතුවෙන් මාස දෙකක පමණ කාලයක් දිවයින පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක වූ අතර කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්ක සඳහා විටින් විට ඇඳිරි නීතිය ලිහිල් කිරීමට පියවරගෙන තිබුණා. එමෙන්ම කොළඹ සහ ගම්පහ ඇතුළුව සමස්ත දිවයිනේ දිස්ත්‍රික් සඳහා පනවා තිබූ ඇඳිරි නීතිය පසුගිය මැයි 26 වනදා සිට ඉවත් කිරීමටයි පියවරගෙන තිබුණේ. ක්‍රමෙන් ලිහිල් වූ ඇඳිරි නීතිය ජූනි මාස 6 වනදා සිට අද දක්වා ක්‍රියාත්මකව පැවතියේ රාත්‍රී 11 සිට අලුයම 4 දක්වා පමණයි. මේ වන විට දිස්ත්‍රික් අතර ගමනාගමනයේද යථා තත්ත්වයට පත් ඇති අතර ජනාධිපති මාධ්‍යංශයේ නිවේදනය කරන්නේ ඇඳිරි නීතිය ක්‍රමයෙන් ලිහිල්වුවද රාජ්‍ය පෞද්ගලික දෙයංශයේ ආයතන සහ කාර්යාලය පවත්වාගෙන යාමේදීත් එදිනෙදා ජීවිතයේදීත් කොරෝනා නිවාරණ සෞඛ්‍ය නිර්දේශ පෙර පරිදි මුළුමුනින්ම පිළිපදින ලෙසයි. මෙරටින් හඳුනාගෙන ඇති COVID-19 ආසාදිත සංඛ්‍යාව 1880ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ ඊයේ දින තුල හඳුනාගත් නව COVID-19 ආසාදිතින් තිදෙනාත් සමගින්. ඊයේ දිනේදී හඳුනාගත් ආසාදිතින් අතර නාවික හමුදා සමාජිකින් දෙදෙනෙකු වන අතර ඔවුන්ගෙන් එක් අයෙකු විඩත්තලේ නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය වන අතර අනෙක් නාවික හමුදා සමාජිකයා මුලතිව් නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය වන බවයි සඳහන් වන්නේ. එමෙන්ම ඊයේ දිනේ හඳුනාගත් ආසාදිතින් අතර කුවේට්හි සිට මෙරටට පැමිණ අම්පාර නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය වන අයෙකුද වන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ. ඒ අනුව මේ වන විට COVID-19 ආසාදනය වූ නාවික හමුදා සමාජිකයින් 884 දෙනෙකු සිටින අතර ඔවුන්ගෙන් 657 දෙනෙකුම මේ වන විට පූර්ණ සුවය ලබා තිබෙනවා. ඒ අනුව මෙරටින් හඳුනාගෙන ඇති සමස්ත කොවිඩ් ආසාදිතයන්ගෙන් 1252 දෙනෙකු මේ වන විට පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇති අතර තවත් ආසාදිතයින් 617 දෙනෙකු නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටිනවා. මේ අතර COVID-19 ආසාදනය වී ඇතැයි සැක සහිතව දිවයින පුරා රෝහල් කිහිපයක වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවන පුද්ගලයින් ගණන 63ක් සහ මේ දක්වා මෙරටින් වාර්තා වන මරණ සංඛ්‍යාව 11ක්. මේ අතර මීට සුළු මොහොතකට පෙර තවත් COVID-19 ආසාදිත පුද්ගලයන් තිදෙනෙකු හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව සෞඛ්‍ය අංශ සඳහන් කරන්නේ සමස්ත COVID-19 ආසාදිත පුද්ගලයන් සංඛ්‍යාව 1883ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි. කල්බදු ක්‍රමයට වාහන මිලටගත් පුද්ගලයන්ට ණය වාරික ගෙවීම සඳහා දුන් සහනය නිසි ලෙස ක්‍රියාත්මක වන්නේදයි රජය දැඩි විමසිල්ලෙන් සිටින බව ජනාධිපති මාධ්‍යංශයේ නිවේදනයක් නිකුත් කරමින් දැනුම් දෙනවා. ඒ සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පොලිසිය වෙත සිදු කරන ලද නියෝගය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍යංශය පවසන්නේ නියමිත සහන කාල සීමාව තුළදී ලැබෙන පැමිණිලි සටහන් කර දණ්ඩ නීති සංග්‍රහය අනුව සොරකමක් හෝ කොල්ලකෑමක් යන වැරදි යටතේ විමර්ශනය සිදු කර අදාළ නීති ක්‍රියාමාර්ග ගන්නා බවයි. කොරෝනා වෛරස් ව්‍යාප්තිය පාලනය කරනු පිණිස ආර්ථික ක්‍රියාකාරීත්වයට සහ ජන ජීවිතයට සීමා පැනවීමට සිදුවීම නිසා ඉන් පීඩාවටපත් කණ්ඩායම්වලට රජය සහන සමූහයක් ප්‍රදානය කළ බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ. ජනාධිපති ලේකම්වරයාගේ අත්සනින් පසුගිය මාර්තු 23 වෙනිදා නිකුත් කළ චක්‍රලේඛයේ දෙවනි වගන්තියෙන් ත්‍රිවිල් රථ හිමියන් විසින් ගෙවිය යුතු ලීසින් ණය වාරික අය කර ගැනීම මාස 6කට අත්හිටුවා ඇති බවද එම නිවේදනයේ සඳහන්.
මෙබඳු සහනයක් ප්‍රධානය කර තිබියදීත් ඇතැම් ලීසිං සමාගම් සහ මූල්‍ය ආයතන ණයවාරික ගෙවීමට අසමත් වන පුද්ගලයන්ගේ වාහන අත්පත් කර ගැනීම රජයේ නියමය කඩකිරීමක් සේම නීති විරෝධී ක්‍රියාවක් වන බැවින් එය සපුරා නතර කිරීමට පියවර ගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ පොලිසියට නියෝග කරනු ලැබුවා. ණයවාරික නොගෙවෙන බවට ලීසින් සමාගම් වලින් ලැබෙන කිසිදු පැමිණිල්ලක් 6 මාසක සහන කාලයේ අවසන් වනතුරු බාර නොගන්නයිද එතුමා වැඩ බලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාට උපදෙස් ලබා දී ඇති බවයි අද දින ජනාධිපති මාධ්‍යංශය නිකුත් කළ එම නිවේදනයේ සඳහන් වුණේ. ජනාධිපතිවරයා විසින් පොලිසිය වෙත සිදු කළ නියෝගය සම්බන්ධයෙන් ඊයේ රාත්‍රියේ නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍යංශය පවසන්නේ ලීසින් පහසුකම් යටතේ වාහන මිලටගෙන ණයවාරික ගෙවීමට අසමත් වන පුද්ගලයින්ගේ වාහන අත්පත් කර ගැනීමට ලීසිං සමාගම් අනුගමනය කරන ක්‍රමය නීති විරෝධී බැවින් කිසිසේත් ඊට ඉඩ නොතබන බවයි. බලහත්කාරී ලෙස වාහන අත්පත් කර ගැනීම සඳහා සිදු කරන පැහැර ගැනීම් ඇතැම් විට බරපතල ප්‍රචණ්ඩත්වයට මුල් වී ඇති බැවින් අත්පත් කර ගැනීමෙන් පසු ලැබෙන පැමිණිලි බාර නොගන්නා ලෙසයි ජනාධිපතිවරයා වැඩ බලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාට උපදෙස් දී ඇත්තේ. එසේ ජනාධිපතිවරයා විසින් පොලිසිය වෙත සිදු කරන ලද නියෝගයට ප්‍රතිචාර දක්වමින් පොලිස් මාධ්‍ය කොට්ටාශය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එම නිවේදනයේ දැක්වෙන්නේ ලීසින් සමාගම් ඇතුළු මූල්‍ය සමාගම් විසින් ලීසින් ණයවාරික පැහැර හැරීම මත වාහන පැහැර ගැනීමට පියවර ගන්නා බව දන්වමින් පොලිසිය වෙත පැමිණිලි ලැබෙමින් පවතින බවයි. එලෙස ඉදිරිපත් කරන ලද පැමිණිලි සටහන් කිරීමට පෙර ඒවා සිදු කර ඇත්තේ රජය විසින් ලබා දුන් සහන කාල සීමාව තුලදීද යන්න පිළිබඳව සොයා බලන ලෙසයි පොලිස්පතිතුමන් විසින් සියලුම පොලිස් ස්ථාන වෙත දන්වා ඇත්තේ. වැලිසර නාවික හමුදා කඳවුර කොරෝනා වෛරස රෝගයෙන් තොර ප්‍රදේශයක් බවට නුදුරේදීම පත්විය හැකි බව වසංගත රෝග විද්‍යාඥකයේ අධ්‍යක්ෂ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසනවා. ඔහු වැඩිදුරටත් සඳහන් කළේ රෝගය වැළඳී නැති තහවුරු කරගත් නාවික නිලධාරීන් එම කඳවුරු පරිශ්‍රයෙන් ඉවත් කිරීමට තීරණය කර බවයි. වැඩිසර නාවික හමුදා කඳුරේ පහුගිය දින 3ක් තුල සියලුම දෙනා පරීක්ෂා කිරීමට ලක් කළා. එතුලින් අපිට අඳුනා ගන්න ලැබුණා තවත් රෝගීන් කිහිප දෙනෙක්. නමුත් ඉතාමත්ම සුළු පිරිසක් පමණයි. ඒ අනුව කඳවුර තුළ පිළිබඳව කරපු අධ්‍යයනයකින් පසුව ඒ කඳවුර රෝගය වැළඳී නැතයි තහවුරු කරන්න පුළුවන් නාවික හමුදා නිලධාරීන් විශාල ප්‍රමාණයක් කඳවුරෙන් ඉවත් කිරීමට තීරණය කරනු ලැබුවා. ඒ අතර සුළු පිරිසක් පමණක් තවදුරටත් කඳවුර තුළ රඳවා තබා ගැනීමටත් කඳවුරේ අවශ්‍යතාවයන් අනුව සේවය සඳහා යොදවා ගැනීමට ඔවුන්ගේ PCR පරීක්ෂණ නැවත වතාවක් ජූනි මාස 18 වෙනිදා හෝ ආසන්න දිනයකදී සිදු කිරීමටත් ඒ ලැබෙන ප්‍රතිඵල අනුව අනාගතයේදී ඊළඟට මොකද්ද ගන්න පියවර පිළිබඳව තීරණය කිරීමටත් අපි දැන්ට තීරණය කරලා තියෙනවා. ඒ අනුව ඉතාමත්ම නුදුරේදීම වැලිසර නාවික හමුදා කඳවුර COVID-19 රෝගයෙන් තොරයි කියන සහතිකය අපිට ලබා දෙන්න පුළුවන් වෙයි කියලා අපි තරයේ විශ්වාස කරනවා. මේ අතර ඉදිරියේදී පැවැත්වෙන මහමැතිවරණ කාල සීමාව තුළ කටයුතු කළ යුතු ආකාරය සම්බන්ධයෙන්ද අධ්‍යක්ෂකවරයා අදහස් පළ කළා. දැන් මේ අවස්ථාව වෙනකොට රෝග ව්‍යාප්තිය අවම වීමත් සමග මැතිවරණය සඳහා දින නියම වෙලා තියෙනවා. ඒ සමග මැතිවරණ ව්‍යාපාර කටයුතු සහ ප්‍රචාර කටයුතු සිදු වෙමින් පවතිනවා. මේ අවස්ථාවේදී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්තුමන් විසින් මැතිවරණ කොමසාරිස්වරයාටත් මැතිවරණ කොමිසමටත් අවශ්‍ය මඟ පෙන්වීම ලබා දීලා තියෙනවා. එතනදී පැහැදිලිවම පවසලා තියෙනවා මේ රැස්වීම පැවැත්වීමේදී රැස්වීම වලට පැමිණෙන පිරිස සීමා සහිත විය යුතුයි. අවම පිරිසක් සහභාගී කරගත යුතුයි. ඒ වගේම ඒ ඔවුන් අතර පුද්ගල දුරස්ථභාවය පවත්වා ගැනීම, මුඛ ආවරණ පැළඳීම සහ අත්පිරිසුදු කිරීම වගේ දේවල් ඉතාමත්ම වැදගත් වෙනවා. ඒ කටයුතු සිදු කළ යුතුයි. ඒ සඳහා පහසුකම් සැපිය යුතුයි. ඒ තත්ත්වයන් යටතේ මැතිවරණ ප්‍රචාර කටයුතු සිදු කරන ලෙස අපි සියලුම මැතිවරණ ව්‍යාපාර කටයුතු වල සහ මැතිවරණ ප්‍රචාර කටයුතු වල යෙදෙන සියලු දෙනාගේ ඉල්ලා හිටිනවා. සෑම විශ්වවිද්‍යාලයකම සිව්වන වසරේ විභාග කටයුතු එළඹෙන 22 වෙනිදා සිට ආරම්භ කරන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පවසනවා. විශ්වවිද්‍යාල නැවත ආරම්භ කිරීම සම්බන්ධයෙන් අද පැවති මාධ්‍ය හමුවේදී ඒ මහතා මේ අදහස් පළ කළා. එමෙන්ම සිව්වන වසරේ විභාග කටයුතු අගෝස්තු මාස 15 වෙනිදා අවසන් කළ යුතු බවටයි තීරණය කර තිබෙන්නේ. මීට කලින් අපි දැනුම් දුන්නා වෛද්‍ය පීඨවල අවසන් වසර විභාග සම්බන්ධයෙන් විභාග ලබන සතියේ සඳුදා එනම් ජූනි මාස 15 වෙනිදා ආරම්භ වෙනවා. මේ වන විටත් දරුවන් නේවාසිකාගාර සඳහා පැමිණෙමින් තමයි පවතින්නේ. දැන් එළඹ තියෙන්නේ වෛද්‍ය පීඨ වලින් ඔබට ගිහිලා අනිකුත් පීඨ ආරම්භ කිරීමයි. මෙහිදී ප්‍රධානම ස්ථානය ලැබෙන්නේ අනිකුත් සියලුම පීඨවල අවසන් වසර දරුවන්ගේ විභාග සම්බන්ධයෙන්. ඒ නිසා දිවයිනේ සියලුම
විශ්වවිද්‍යාලවල 4 වෙනි වසරේ එනම් අවසාන වසරේ දරුවන්ගේ විභාග පැවැත්වීම ආරම්භ කරනවා මේ මාස 22 වෙනිදා සිට. මේ මාස 22 වෙනිදා ආරම්භ කරලා විශ්වවිද්‍යාලවලට බලය පවරලා තියෙනවා අගෝස්තු මාසයේ 15 වනදා වන විට සියලුම 4 වෙනි වසර සිසුන්ගේ විභාග අවසන් කළ යුතුයි කියලා. කොළඹ විශ්වවිද්‍යාලය ගත්තොත් ශාස්ත්‍ර පීඨය ආරම්භ වෙන්නේ මේ මාස 29 වෙනිදා. ඒත් එක්කම අධ්‍යාපන පීඨය ආරම්භ වෙන්නේ 29 වෙනිදා. නීති පීඨයත් 29 වෙනිදා, විද්‍යා පීඨයත් 29 වෙනිදා විභාග සඳහා. පේරාදෙණිය විශ්වවිද්‍යාලය ගත්තොත් කෘෂි විද්‍යා පීඨය 28 වෙනිදා ආරම්භ වෙනවා. යනාදී වශයෙන් විවිධ පීඨ, විවිධ විශ්වවිද්‍යාල මේ මාසේ 22 වෙනිදා සිට විභාග සඳහා ආරම්භ කරලා සියලුම විභාග අවසන් කළ යුතුයි අගෝස්තු මාසේ 15 වනදා වන විට. ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය අගෝස්තු මාසේ තමයි 4 වෙනි වසරේ දරුවන්ට ආරම්භ කරන්නේ. නමුත් ඔවුන් සියලුම විභාග අවසන් කරනවා අගෝස්තු මාසේ 15 වනදා වන විට. සියලුම පරිපාලන නිලධාරීන් ලබන සඳුදා සිට තමන්ගේ සේවා ස්ථානවලට වාර්තා කළ යුතුද වෙනවා. අද දිනේ දිස්ත්‍රික්ක කිහිපයකම මැතිවරණ පෙරහුරු වැඩසටහන් කිහිපයක් පැවැත්වුණා. ඒ අනුව ගම්පහ, ගාල්ල, හම්බන්තොට, මාතලේ සහ පොළොන්නරුව දිස්ත්‍රික්ක කේන්ද්‍ර කරගනිමින් එම වැඩසටහන් පැවැත් වූ බවයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ. මීගමුව, කල්පිටිය, කොටපොළ, ලුණුගම්වෙහෙර, රත්වත සහ දිඹුලාකඩ යන ප්‍රදේශවලදී මැතිවරණ පෙරහුරු වැඩසටහන් මෙසේ පැවැත්වුණා. අදාළ දිස්ත්‍රික් භාරව කටයුතු කරන නියෝජ්‍ය සහකාර මැතිවරණ කොමසාරිස්වරුන්, දිස්ත්‍රික් මැතිවරණ කොමිෂන් සභා කාර්යාලවල නිලධාරීන් සහ දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීවරුන්ගේ සහභාගීත්වයෙනුයි එම වැඩසටහන් පැවැත්වුණේ. පෙරවරු 10ට අපි කාර්යය ආරම්භ කළා සෞඛ්‍ය අංශ විසින් ලබා දීලා තියෙන උපදෙස් අනුව ඡන්දපොළ සූදානම් කළා. ඡන්දපොළට පැමිණ ඡන්දදායකයන්ට වගේම ඡන්ද රාජකීය නිරත වෙච්ච නිලධාරීන්ට පරිම ආරක්ෂාවක් දෙන ආකාරයට ඡන්දය පැවැත්වීමේ ආදර්ශ ක්‍රියාත්මක වෙනවා. එතකොට අපි ඒ සඳහා අවශ්‍ය විධි ක්‍රම සූදානම් කළා. අපි නිරීක්ෂණයකින් පවතිනවා. ඒ තත්ත්වය තුරත් කිසියම් ආකාරයකට තවත් අඩුපාඩු තියෙනවා නම් ඒ අඩුපාඩුව කොහොමද අවම කරගෙන උපරිම සෞඛ්‍ය උපදෙස් මඟ පෙන්වීමට අනුව මෙතන පැවැත්වීම සම්බන්ධයෙන් ක්‍රියා කරනවා. COVID-19 ව්‍යාප්තිය හේතුවෙන් සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් ඡන්දය භාවිතා කරන ආකාරය පිළිබඳ අවබෝධයක් ලබා ගැනීම මෙම පෙරහුරු මැතිවරණය පැවැත්වීමෙන් අපේක්ෂා කෙරෙනවා. මේ පෙරහුරු තුලින් අපිට අවබෝධ කරගන්න පුළුවන් වෙනවා නිලධාරි මණ්ඩලය කොච්චරක් අතිරේක වශයෙන් යොදා ගන්න පුළුවන් වෙයිද, කාලය වශයෙන් කාලය දීර්ඝ කිරීමේ අවශ්‍යතාවයක් තියෙයිද, ඒ වගේම මේ සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කිරීමේදී ඒකට මහ ජනතාව හුරු කරවා ගන්න, ඒගොල්ලන්ගේ සහයෝගය ලබා ගන්න අපි අනුගමනය කළ යුතු වෙනත් ක්‍රියාමාර්ග තිබේ නම් ඒවා හඳුනා ගැනීම වැනි පරමාර්ථ කීපයක් තමයි මේකට තියෙන්නේ. ඒ අනුව දැනටමත් අපි ගාල්ල දිස්ත්‍රික්කයේ අම්බලන්ගොඩ එක් ස්ථානයක මෙවැනි එකක් පැවැත්වුවා. ඒකට අපිට තහවුරුණු කාර්යය තමයි සාමාන්‍ය ඡන්දයක් පැවැත්වෙන පරිදි විනාඩියකට ඡන්දදායකයන් එක්කෙනෙක් දෙන්නෙක් වශයෙන් යොදා ගන්න පුළුවන් කියන එක. අපි ඒ අනුව කල්පනා කරා දුෂ්කර ප්‍රදේශවලත් ඒ තත්ත්වයේ විදිහටම පවතිනවද, එහෙම නැත්නම් ඒවට මීට වඩා වෙනත් විකල්ප තෝරාගෙන ක්‍රියා කරන්න ඕනද කියන එක. ඒ අනුව තමයි අපි දිවයිනම ආවරණය පරිදි සෑම දිස්ත්‍රික් දෙකක් ඒකාබද්ධ කරමින් ආදර්ශ ඡන්ද පවත්වන්න තීරණය කරේ. ඒ ආකාරයෙන් සංවිධානය කළ පළමු පෙරහුරු මැතිවරණය පසුගිය 7 වෙනිදා අම්බලන්ගොඩ ප්‍රදේශයේදී පැවැත්වුණා. මේ දිනවල රටෙහි පවතින හදිසි තත්ත්වය නිසා ඇතිවී ඇති රුධිර හිඟය දුරු කරලමින් ජාතික රුධිර සංචිතයට දායක වීම සඳහා දියත් කරනු ලබන ශ්‍රද්ධා රුධිර දාන ව්‍යාපෘතිය සාර්ථකව ක්‍රියාත්මක වෙමින් පවතිනවා. රටෙහි පවතින මෙම අසීරු කාල සීමාව ආරම්භයේ සිට මේ දක්වා රුධිර දාන කඳවුරු 70ක් පමණ පැවැත්වීමට අපිට හැකියාව ලැබුණු අතර රුධිර දායකයින් 4600කට අධික පිරිසක් ශ්‍රද්ධා රුධිර දාන ව්‍යාපෘතිය සමගින් එක් වුණා. ඒ අනුව හෙට දිනේදීද ප්‍රදේශ කිහිපයක් කේන්ද්‍ර කරගනිමින් ශ්‍රද්ධා රුධිර දාන කඳවුරු පැවැත්වීමටයි කටයුතු සංවිධානය යොදා ඇත්තේ.
ප්‍රදේශ කිහිපයක් මූලික කරගනිමින් ශ්‍රද්ධා රුධිරදාන පුණ්‍ය කටයුත්ත පසුගිය දින කිහිපය පුරාම සාර්ථකව ක්‍රියාත්මක කෙරුණා. එමෙන්ම හෙට දිනයේද ශ්‍රද්ධා රුධිරදාන කඳවුරු මාහොළව ළමා හා මාතෘ සායනය පැවැත්වන ස්ථානයේ අම්බලන්ගොඩ කැලේ විවේක සේනාසනයේදී කොටදෙනියාව එරබද්ද අංක 38 නිවසේදී විහාරගොඩ කැලේ විවේක සේනාසනයේදී පැවැත්වීමටයි කටයුතු සැලසුම් කර ඇත්තේ. අසීරුම මොහොතක දේශයට සවියක් වෙමින් දුර්ලභ පුණ්‍ය කටයුත්තක කොටස්කරුවෙක් වෙමින් මාහැඟි උදාර කටයුත්තකට සම්බන්ධ වන්නට ඔබටත් හැකියාව පවතිනවා. මහවැලි ගඟේ අපතේ යන ජලය ප්‍රයෝජනයට ගෙන මාවිල්ලාරු ප්‍රදේශයේ කුඹුරු අක්කර 25000කට පමණ ජලය ලබා දීම සඳහා ඉදිවන විශාල අමුණක් ගැන අපට වාර්තා වුණා. මේ කාර්ය සඳහා දායකත්වයේ දක්වා තිබෙන්නේ පොළොන්නරුව සිවිල් ආරක්ෂක බලකායයි. පොළොන්නරුව වැලිකන්ද කන්ද කාඩු හරහා ගලා බසින මහවැලි ගංගාවේ අතු ගංගාවක් හරස් කර වැලිකොට්ට මගින් නමුණක් ඉදිකර එම ජලය මාවිල්ලාරු ප්‍රදේශයට ලබාගෙන අක්කර 25000ක වී වගාවට යොදා ගැනීමේ අරමුණින් මේ අමුණ ඉදිකිරීම සිවිල් ආරක්ෂක බලකාය මගින් ආරම්භ කළා. මහවැලි ගඟේ අපතේ යන ජලය මෙම අමුණ මගින් රඳවාගෙන මාවිල්ලාරුවටගෙන මුතුර්, සේරුවාවිල, වේරුගල්, ඊච්චලම්පත්තු ආදී ප්‍රදේශවල වී ගොවිතැනට යොදා ගැනීමටයි බලාපොරොත්තු වන්නේ. මීටර් 238ක් දුරට වැලිකොට්ට 8000කින් මෙම අමුණ ඉදිකිරීමට පොළොන්නරුව සිවිල් ආරක්ෂක බලකායේ බටයින් 110 දෙනෙකු පමණ යොදාගත් බවයි එහි අනතික් නිලධාරී මේජර් ජෙනරාල් දිනේෂ් කුමාර මහතා සඳහන් කළේ. ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතාගේ උපදෙස් මත සිවිල් ආරක්ෂක බලකායේ අධ්‍යක්ෂ ආනන්ද පීරිස් මහතාගේ වැඩසටහනකට අනුව දින 6කින් මෙම අමුණේ වැඩ කටයුතු අවසන් කිරීමටයි සැලසුම් කර ඇත්තේ. අපි දවස් 3ක් තිස්සේ මේ වැඩේ දැනට වෙනවා. තව දවස් 3ක්වත් මේ කැලේ තුල නතර වෙලා උයාගෙන කාලා පුදුමාකාර අමාරුවකින් අතරම සිවිල් ආරක්ෂක නිලධාරීන් පුදුමාකාර අමාරුවකින් මේ වැඩේ කරනවා කියන එක තමයි කියන්න තියෙන්නේ. කෘෂි ආර්ථිකය නගා සිටුවීමට සිවිල් ආරක්ෂක බලකායෙන් පොළොන්නරුව බලකායෙන් දෙන ලොකු සහයෝගයක්. ශ්‍රීපාද රක්ෂිතය අවට තේවතු ආශ්‍රිතව වෙසෙන කොටියන් සහ දිවියන් රැකගැනීමේ වැඩසටහනක් වනජීවි දෙපාර්තමේන්තුව මගින් දියත් කර තිබෙනවා. නලතන්නිය වනජීවි කාර්යාලය මගින් සංවිධානය කර තිබූ මේ වැඩසටහන ලක්ෂපාන තේවතු කර්මාන්තශාලාවේදී පැවැත්වුණේ. ලක්ෂපාන මරේ ස්තැප්පී යන වතුවල වතුපාලන අධිකාරිය සහ වතුකම්කරුවන් සහභාගී කර ගනිමින් මෙම දැනුවත් කිරීමේ වැඩසටහන සිදු කරනු ලැබුවා. තේවතු ආශ්‍රිතව ඇතැම් පිරිස් සතුන් දඩයම් කිරීම සඳහා අටවනු ලබන මදු හේතුවෙන් පසුගිය කාලය තුල ශ්‍රී ලංකාවට පමණක් ආවේනික වූ වඳවීමේ අවදානමට ලක් වී ඇති පැන්තරා පාදුස් වර්ගයේ කළු කොටියන් සහ දිව්‍යයන් විශාල ප්‍රමාණයක් ජීවිතක්ෂයට පත් වූ අතර තවත් කොටියන් සහ දිව්‍යයන් කිහිප දෙනෙකු මදුවලට හසු වී සිටියේදී වනජීවි නිලධාරීන් විසින් බේරා ගනු ලැබුවා. ඇතැම් වතුකම්කරුවන් තේවතු ආශ්‍රිතව සතුන් දඩයම් කිරීම සඳහා දැනට අටවා ඇති මදු ගලවා ඉවත් කිරීමට වතුපාලන අධිකාරියේ සහයෝගය ලබා ගැනීමටත් තේවතු ආශ්‍රිතව සැරිසරන වන සතුන් දඩයම් කිරීමට නීති විරෝධී ක්‍රම භාවිතා නොකරන ලෙසටත් වතුකම්කරුවන්ව වතුපාලන අධිකාරිය හරහා දැනුවත් කිරීමටත් වනජීවි නිලධාරීන් කටයුතු කරනු ලැබුවා. තේවතු ආශ්‍රිතව ඇතැම් පිරිස් විසින් සතුන් දඩයම් කිරීම සඳහා අටවා තිබූ මදු කිහිපයක්ද නල්ලතන්නිය වනජීවී කාර්යාලයේ නිලධාරීන් විසින් පසුගියදා ගලවා ඉවත් කර එම මදු සම්බන්ධයෙන්ද පැමිණ සිටි පිරිස දැනුවත් කිරීමටයි වනජීවී නිලධාරීන් කටයුතු කර තිබුණේ. වනජීවී දෙපාර්තමේන්තුව මගින් දියත් කර ඇති මෙම වැඩසටහන වතුකරය පුරා ඉදිරි දින කිහිපය තුළදී ක්‍රියාත්මක කරන බව මධ්‍යම පළාත් සහකාර වනජීවී අධ්‍යක්ෂ ගාමිණී වික්‍රමතිලක මහතා පවසනවා. ලංකාවේ තිබෙන අතලොස්සක් උණුදිය උල්පත් අතුරින් වැඩිම උෂ්ණත්වයක් ඇති පොළොන්නරුවේ වැලිකන්ද නෙළුම්මව වැද පිහිටි උණුදිය උල්පත විනාශ වීමේ අවධානමක් පවතින බව ප්‍රදේශවාසීන් සඳහන් කරනවා. මෙම උණුදිය උල්පත් පළමු වරට සොයාගෙන තිබෙන්නේ 2001 වසරේදී. දැනට මේ ස්වභාවික සම්පත පිළිබඳ නිසි අවධානය අඩු වී ගොස් ඇති බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ. ඒ හේතුවෙන් මේ සම්පත විනාශ වී යාමේ අවධානමක්ද මතුව තිබෙනවා. සාමාන්‍ය මේ අතක්වත් ඇඟිලි හතරක්වත් දාන්න බෑ යට. ඒ තරම් පිච්චෙනවා. ඔය මේ ගාන වගේ දාන මේ ගාන විතරයි දාන්න පුළුවන්. පැහැෙන වතුර බුළු දානවා. ඥාරියෙන් පාට වෙනවා. තේ බොන්න පුළුවන් ගානට පාට වෙනවා. දැන් මේකට දාලා පෙන්නන්න. ඕන් දැන් බොන්න පුළුවන්. රතු පාට වෙනවා රක් ගාලා. ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය යටතේ ඇති මෙම උණුදිය උල්පත්
දෙස් විදෙස් සංචාරකින්ට ඊට ළඟා වී නැරඹීමට හැකි පරිදි ප්‍රතිසංස්කරණය කර දෙන ලෙසයි ප්‍රදේශවාසීන් ඉල්ලා සිටින්නේ. ලංකාවේ උණුවතුර වලින් 10ක් තියෙනවා. එතකොට සෙල්සියස් අංශක 68 දශම ගණනක් වැඩිම උෂ්ණත්වයක් තියෙන්නේ මේ අපේ නිලුමල ගම්මානේ වැලිකන්ද කොට්ටාස තියෙන ගම්මානේ තමයි තියෙන්නේ. අත්‍යා සබාධර්මෙන් දුන්නු ලොකු සම්පතක්. මේක අපිට තව වැඩි දියුණු කරලා දියුණුවක් කරගන්න තමයි ඕනේ. සිව් දෙසින් වාර්තා වූ පුවත් කිහිපයක් සමගින් දැන් සිව් දෙස පුවත්. තූපාරාම පුදබිමේ ප්‍රතිසංස්කරණ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ කඩිනමින් සිදු කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් ලබා දී තිබෙනවා. තූපාරාම පුදබිම ආශ්‍රිත අනවසර ඉදිකිරීම එහි බාහිර පෙනුමට සහ බැතිමතුන්ට බාධාවක්ව පවතින බැවින් පුදබිමට අයත් ඉඩම් නිරවුල් කර දෙන ලෙසද තූපාරාම චෛත්‍යාරාමාධිකාරී පූජ්‍ය කහල්ලේ ඥානීන්ද්‍ර ස්වාමීන් වහන්සේ ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබුණා. මේ කරුණු සැලකිල්ලට ගනිමින් තූපාරාම පුදබිම ආශ්‍රිත සංවර්ධන ක්‍රියාවලිය පිළිබඳ සාකච්ඡාවක් ඊයේ පසුරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවති අතර එහිදී මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා විසින් අදාළ අංශ වෙත උපදෙස් ලබා දී ඇත්තේ. තූපාරාමයේ පුරාවිද්‍යාත්මක අගයක් සහිත සිද්ධස්ථානයක් ලෙස පහසුකම් සහිතව සංවර්ධනය කිරීමේ වැදගත්කම පෙන්වා දෙන ජනාධිපතිවරයා ඊට අදාළ සැලැස්මක් කඩිනමින් සකස් කර දෙවසරක් ඇතුළත වැඩ නිම කරන ලෙසද උපදෙස් ලබා දී තිබෙනවා. අදාළ පවරා ගැනීම සිදුවන තෙක් තූපාරාමයට අයිති කොටසෙහි සංවර්ධන වැඩ ආරම්භ කිරීමටත් පිවිසුම් මාර්ග සැකසීමටත් ජනාධිපතිවරයා උපදෙස් ලබා දුන් බවයි නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍යංශය පවසන්නේ. උසස් පෙළ සිසුන් සඳහා පාසල් යළි විවෘත කිරීම පෙර දැනුම් දුන් දිනයට වඩා සතියකට පෙර සිදු කිරීම කෙරෙහි අධ්‍යාපන අමාත්‍යාංශයේ අවධානය යොමුව තිබෙනවා. ඒ උසස් පෙළ විභාගය සඳහා සූදානම් වීමට එම සිසුන්ට කාලය ප්‍රමාණවත් නොවන බවට විවිධ පාර්ශ්වයන්ගෙන් ලැබුණු ඉල්ලීම් හේතුවෙන් ලබන 29 වනදා සිට පියවර 4ක් යටතේ පාසල් විවෘත කිරීමට තීරණය කර ඇති අතර ඒ අනුව 13, 11 සහ 5 වන ශ්‍රේණි සඳහා ජූලි මාස 6 වනදා පාසල් ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යවරයා මීට පෙර ප්‍රකාශ කළා. උසස් පෙළ විභාගය ආරම්භ කිරීමට සැලසුම් කර ඇත්තේ සැප්තැම්බර් මාස 7 වනදා සිටයි. කෙසේ වෙතත් උසස් පෙළ පන්ති ආරම්භ කිරීමට නියමිත ජූලි 6 වනදාට පෙර ආරම්භ කළහොත් ඊට සමගාමීව අදාළ පන්ති විෂබීජාරණය කිරීමද නියමිත දිනට පෙර දිනයක කළ යුතු වන බැවින් මේ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීම සඳහා අධ්‍යාපන අමාත්‍යවරයා එහි ලේකම්වරයා සහ විභාග කොමසාරිස් ජෙනරාල්වරයා ඇතුළු බලධාරීන් අතර ලබන සඳුදා විශේෂ සාකච්ඡාවක්ද පැවැත්වෙනු ඇති. खनिज ප්‍රවාහනය සඳහා අවශ්‍ය ප්‍රවාහන බලපත්‍ර ක්‍රමය නැවත දැනුම් දෙන තෙක් తాවකාලිකව නවතා ඇති බව භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය පවසනවා. පසුගිය පළමුවෙනිදා සිට ක්‍රියාත්මක වන පරිදි එම බලපත්‍ර ක්‍රමය తాවකාලිකව ඉවත් කිරීමට පියවරගෙන ඇති බවයි එම කාර්යාංශයේ සභාපති අනුර වල්පොල මහතා පවසන්නේ. මේ සම්බන්ධයෙන් මීට පෙර වාචිකව පොලිස්පතිවරයා දැනුවත් කිරීමට පියවරගත් අතර එය ලිඛිතවද පොලිස්පතිවරයා වෙත දැනුම් දීමට පියවරගත් බවද අනුර වල්පොල මහතා වැඩිදුරටත් සඳහන් කරනවා. දිනක සටහන් නිමාවන්නට මත්තෙන් හෙට දවසේ වැදගත්කම ගැනයි මේ.
හෙට ජුනි මස 14 වනදා. සෑම වසරකම ජුනි 14 වන දින ලෝක රුධිර පරිත්‍යාගශීලීන්ගේ දිනය හෙවත් ලේතන් දීමේ දිනය ලෙස නම් කර තිබෙනවා. මිනිස් රුධිර සංසරණ පද්ධතියේ ABO ලෙස රුධිර කාණ්ඩ ඇති බව සොයා ගැනීම සඳහා නොබෙල් ත්‍යාගය හිමි වූ ඕස්ට්‍රේලියානු විද්‍යාඥ කාල් ලෑන්ඩ්ස්ටයිනර්ගේ උපන්දිනය වන ජුනි 14 වෙනිදා ලෝපුරා ලෝක රුධිර පරිත්‍යාගශීලීන්ගේ දිනය ලෙස නම් කර ඇත්තේ 2005 ලෝක සෞඛ්‍ය සම්මේලනයේදී. මෙරට භාෂා ශාස්ත්‍රෝන්නතියට විශිෂ්ට මෙහෙවරක් සිදු කළ පඬිවරයෙකු වන පණ්ඩිත ඒබ්‍රහම් මැන්දිස් ගුණසේකර වාසල මුදලිතුමා උපත ලබා ඇත්තේ 1969 ජුනි මස 14 වන දිනයි. එම මහතා පාලි සංස්කෘතාදී ප්‍රාචීන භාෂා ප්‍රවීණයෙකු වනවා. එක්සත් ජනපදයේ 45 වන සහ වත්මන් ජනාධිපතිවරයා වන ඩොනල් ජෝන් ට්‍රම්ප් උපත ලබා ඇත්තේ 1946 හෙටවැනි දිනකයි. මේ වන විට වයස අවුරුදු 73 පසුවන ඔහු නිව්යෝක් නගරයේදී උපත ලබා එම නගරයේම හැදී වැඩි වෝටන් පාසලෙන් ආර්ථික විද්‍යාව පිළිබඳ උපාධියක් ලබා තිබෙනවා. දේශපාලනයට පිවිසීමට පෙර ඔහු දක්ෂ ව්‍යාපාරිකයෙකු මෙන්ම රූපවාහිනී මාධ්‍යකරණයටද සම්බන්ධයෙක්. රිපබ්ලිකන් පක්ෂය නියෝජනය කරන ඔහු ඇමරිකාවේ ජනාධිපති බවට පත් වූයේ 2017 ජනවාරි 20 වන දිනයි. චීනයේ බීජින් නගරෙන් වාර්තා වන COVID-19 ආසාදිතයන්ගේ සංඛ්‍යාවේ යම්කිසි වර්ධනයක් පෙන්නුම් කර තිබෙනවා. විදේශ මාධ්‍ය වාර්තා කරන්නේ චීනය තුළ මේ වන විට කොරෝනා වෛරසය පාලනය වී ඇති බව පෙන්නුම් කළද වෛරසයේ දෙවන රැල්ලක් ඇතිවීමේ අවදානම් තත්ත්වයක් උද්ගත වී ඇති බවයි. ඒ අනුව බීජින් නගරයේ කෘෂිකාර්මික තොග වෙළඳපොලෙන් නව කොරෝනා වෛරස් ආසාදිතයින් කිහිප දෙනෙකු හඳුනා ගැනීමත් සමග එය තාවකාලිකව වසා දැමීමට පියවරගෙන ඇති බව විදේශ මාධ්‍ය වාර්තා කළා. මේ අතර බීජින් නුවර තවත් මාංශ සහ මත්ස්‍ය අලෙවිසැල් වසා දැමීමට පියවරගෙන ඇති අතර ඒවායේ සේවකීන් දසදහසකට අධික පිරිසක් COVID-19 පරීක්ෂණ සඳහා යොමු කර තිබෙනවා. මේ නිසා නගරයේ ක්‍රීඩා සහ වෙනත් ක්‍රියාකාරකම්ද නතර කිරීමටයි එරට සෞඛ්‍යංශ පියවරගෙන ඇත්තේ. කොරෝනා වෛරස් ව්‍යාප්තිය පසුගිය වසරේ දෙසැම්බරයේ ආරම්භ වූයේ චීනයේ වූහාන් නගරයෙන්. මේ අතර බ්‍රසීලිය තුළ COVID-19 පාලනය කිරීම දේශපාලනීකරණය වී ඇති බව එරට මාධ්‍ය වාර්තා කරනවා. COVID-19 වසංගත තත්ත්වය පාලනය කිරීමට එරට නායකින් විසින් නිසි වැඩපිළිවෙලක් මේ වන තෙක් ක්‍රියාත්මක කර නොමැති බව ඔවුන් පෙන්වා දෙනවා. පෙර දිනයන්හිදී පරිදිම ගත වූ පැය 24 තුළද වැඩිම කොවිඩ් මරණ වාර්තා වන්නේ බ්‍රසීලයෙන්. ඊයේ දිනේදී බ්‍රසීලයෙන් වාර්තා වන මරණ සංඛ්‍යාව 843ක් වන අතර වාර්තා වන ආසාදිතයින් සංඛ්‍යාව 24253ක්. COVID-19 වෛරසය හමුවේ වැඩිම බලපෑම් එල්ලූ රටවල් අතර දෙවන ස්ථානයේ පසුවන බ්‍රසීලයේ මේ වන විට ආසාදිතයින් 8,29,902ක් වාර්තා වී ඇති අතර සිදු ඇති මරණ සංඛ්‍යාව 41,901 ඉක්මවා තිබෙනවා. මේ අතර ඉන්දියාවෙන් හඳුනාගෙන ඇති COVID-19 ආසාදිතයින් සංඛ්‍යාව ලක්ෂ 3 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා. ඉන්දියාවේ කොරෝනා වෛරස් ආසාදිතයින් සංඛ්‍යාව මේ වන විට 3,09,603ක් දක්වා ඉහළ ගොස් ඇති අතර ඊයේ දිනය තුල පමණක් ආසාදිතයින් 11,320 දෙනෙකු වාර්තා වී ඇති බවයි විදේශ මාධ්‍ය වාර්තා කරන්නේ. එමෙන්ම ඉන්දියාවේ තවත් කොරෝනා මරණ 389ක් ඊයේ වාර්තා වූ අතර ඒ අනුව එරට කොරෝනා මරණ සංඛ්‍යාව 8,890ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඉන්දියාව මේ වන විට ලෝපුරා වැඩිම COVID-19 ආසාදිතයින් අතර සිව්වන ස්ථානයේ පසුවන බවයි විදේශ මාධ්‍ය වාර්තා කරන්නේ. ඒත් සමගින් ශ්‍රද්ධා ප්‍රධාන පුවත් විකාශය මේ නිමාවට පත්වෙනවා. හමුවෙමු හෙටත් සවස 6:30ට. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය.